අයිබෝවන් පුතේ සුබ දවසක් හැමෝටම. අද දවසෙත් ඔයාලත් එක්ක මම සම්බන්ධ වෙනවා 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂයට අදාළ එක විෂය ඒකකයක් ආවරණය කිරීම සඳහා කිසියම් කොටසක් නැත්නම් සංකල්ප කීපයක් සාකච්ඡා කරන්න මේ පාඩම යටතේ. පුතේ අපි අද ආරම්භ කරන්නේ ඔයාගේ 10 වසර විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම ගනුදෙනු වල ද්විත්ව බලපෑම කියන ඒකකයට අදාළ සාකච්ඡාවක් තමයි අපි කරගෙන යන්නේ. right දැන් පහුගිය දින කීපය තුල ඔයා ඉගෙන ගත්තා ගනුදෙනු කියන්නේ මොනවද? ගනුදෙනුවක ද්විත්ව බලපෑම කියන්නේ මොකද්ද? ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු ගලපන්නේ කොහොමද? ඒ ගනුදෙනුවක් නිසා ඇතිවන ගිණුම් කරන සමීකරණයට වන බලපෑම ගැලපුවාට පස්සේ ඒ ගිණුම් කරන සමීකරණයේ ශේෂවලට වෙන බලපෑම කොහොමද? ඒ සියල්ල ගණිතමය උදාහරණ සහිතව අපි සාකච්ඡා කරමින් අවසන් කළා. අද දවසේ ඉගෙන ගන්න මේ ගනුදෙනුවක ද්විත්ව බලපෑම කියන්නේ මොකක්ද කියන එක සහ ඒ ද්විත්ව බලපෑම ගිණුම කියන ලේඛනය තුල අපි සටහන් කරන්නේ කොහොමද කියන එක තමයි ඉගෙන ගන්න යන්නේ. හරි, අපි බලමු පුතේ ගනුදෙනුවක ද්විත්ව බලපෑම කියන්නේ මොකක්ද? දැන් ඔයා කලින් ලෙසන් එකේදී ඉගෙන ගත්තා කිසියම් ගනුදෙනුවක් නිසා ගිණුම් කරන සමීකරණයේ අයිතම වලට දෙආකාරයක බලපෑමක් වෙනවා. එකක් තමයි වැඩිවීමේ බලපෑම, අනිත් එක අඩුවීමේ බලපෑම. ඒ කියන්නේ වා දැක්ක වත්කම් ආදායම් නැත්නම් වත්කම් හිමිකම් වගකීම් වල ඒ අයිතම දෙකක හෝ එකක වැඩිවීම හා අඩුවීම කියන බලපෑම් දෙක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ ගනුදෙනුවක මේ වැඩිවීම හා අඩුවීම කියන බලපෑම මේ කියන ද්විත්ව බලපෑම අපිට පුළුවන් සටහන් කරන්න ගිණුම කියන ලේඛනය තුල. අපි හඳුන ගන්නවා ඔයාගේ මේ පාඩම යටතේ ගිණුමක් පිළියෙල කරන ආකාරය. ගිණුම කියන්නේ මොකක්ද කියන එක. එතකොට මේ ගනුදෙනුවක මේ වැඩිවීමේ හා අඩුවීමේ බලපෑම අපි මේ ගිණුම කියන ලේඛනය තුල සටහන් කරන්නේ කොහොමද කියන එක තමයි ඉගෙන ගන්න යන්නේ. ඊට අමතරව මේ ලූකා පැසියෝලි කියන මේ ගණකාදී ගිණුම්කරණයේ පියා කියන පුද්ගලයා ඉදිරිපත් කරලා තියෙනවා පුතේ මේ ගනුදෙනුවක ද්විත්ව බලපෑම සටහන් කරන ප්‍රධාන ගිණුම් කරන ද්විත්වසටහන් මූලධර්ම 5ක් ඉදිරිපත් කරලා තියෙනවා. ආන්ගේ ද්විත්ව සටහන් මූලධර්ම 5 යටතේ අපි ගනුදෙනුවක් ගිණුම්ගත කරන ආකාරය ඔයා අද දවසේ ඉගෙන ගන්න උත්සාහ කරනවා. හරි, අපි ඉස්සල්ලාම බලමු මොකද්ද මේ ගිණුම කියලා කියන්නේ. ගිණුම කියන ලේඛනයෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඉතින් අපි ලේඛනයක් පිළිල කරනවා මෙන්න මේ විදිහට. මේකේ පැති දෙකක් තියෙනවා. ඒ දෙපැත්ත මම මේ ඉරි දෙකකින් වෙන් කරනවා. සාමාන්‍යයෙන් ගිණුමක මේ වම් පැත්ත අපි හර පැත්ත කියලා සලකනවා. ගිණුමක මේ දකුණු පැත්ත අපි නම් කරන්නේ බැර පැත්ත කියලා. එතකොට මේ අපිට මොනවා හරි ගිණුමක් තියෙන්නේ මේ ගිණුම් ඇත්තටම අපි ඉගෙන ගන්නවා ඉදිරියේදී ව්‍යාපාර ආයතනයක සියලුම ගිණුම් ඇතුළත් කරලා පිළියෙල කරන පොතට කියනවා ලෙජරේ කියලා. මේ ලෙජරයේ අඩංගු වන ගිණුම් වර්ග 5ක් තියෙනවා. ඒ තමයි පුතා වත්කම් ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම්, හිමිකම් ගිණුම් සහ වගකීම් ගිණුම්. ඒ වර්ග 5 යටතේ ගිණුම් ලක්ෂ ගාණක් තිබුණත් ඒ වර්ග 5 යටතේ වර්ග කරන්න පුළුවන්. ඒ සියලුම ගිණුම් ඇතුළත් කරන පොතට අපි කියනවා ලෙජරේ කියලා. එතකොට මේ ගනුදෙනුවක ද්විත්ව බලපෑම ද්විත්ව සටහන් ක්‍රමය කියන එක යොදාගෙන මේ ගිණුම කියන ලේඛනයේ සටහන් කරන ආකාරය තමයි අද දවසේ නැත්නම් අද ඔයත් එක්ක මේ ලෙසන් එකේදී මම සාකච්ඡා කරන්නේ. මේ ගිණුමක හරහා බැර කියන පැති දෙකේ පුතේ අඩංගු වන තීරු කීපයක් තියෙනවා. මේක වගුවක ස්වභාවයෙන් පිළියෙල කරනවා. මේකේ තියෙනවා පුතා දිනය, ඊළඟට විස්තරය, දිනය විස්තරය, සංගල පිටු වටිනාකම කියලා තීරුවක් තියෙනවා. මෙන්න මේ තීරු ටික අපි කියනවා මේකේ තියෙනවා දිනේ තියෙනවා. ඊළඟට තියෙනවා විස්තරය කියලා තීරුවක්. විස්තරය. ඊළඟට සංගල පිටු.
ඊළඟට කියනවා වටිනාකම කියලා තීරුවක් තියෙනවා. මේක තමයි ගිණුමක සාමාන්‍යයෙන් අන්තර්ගත වන අයිතමය. මේ පැත්තෙත් තියෙනවා ඒ විදිහටම දිනේ කියලා තීරුවක් තියෙනවා. ඊළඟට මේකෙත් තියෙනවා විස්තරය කියලා තීරුව. විස්තරය. ඊළඟට සංගල පිටු කියලා තීරුවක් තියෙනවා. සංගල පිටු. ඊළඟට තියෙනවා වටිනාකම කියලා තීරුවක් තියෙනවා. මෙන්න මේ විදිහට ගිණුම්කරණයේදී මේ ගිණුම කියන ලේඛනය තුල අන්තර්ගත වන ප්‍රධාන සංරචකයන් කීපයක් තියෙනවා. දිනය, විස්තරය, සංගල පිටු, වටිනාකම. දිනය, විස්තරය, සංගල පිටු, වටිනාකම. මේ ගිණුම කියන ලේඛනය තුල මේ තියෙන වටිනාකම් අපි අන්තර්ගත කරනවා, සටහන් කරනවා. මේ විදිහට තමයි අපි ගිණුමක ආකෘතිය පිළියෙල කරන්නේ. අපි දැන් අද දවසේ උත්සාහ කරන්නේ ගනුදෙනුවක් වුණාම මේ ගිණුම කියන ලේඛනය තුල ඒවා සටහන් කරන්නේ කොහොමද කියන එක තමයි අපි උත්සාහ කරන්නේ සාකච්ඡා කරන්න. හරි. මුලින්ම මම ඔයාගේ මේ පෙළපොතේ තියෙන අනුපිළිවෙලටම පාඩම කරගෙන යන්න. ඒතර ඔයාලට ලේසි සටහනක් හදාගන්න. මේකේ තියෙනවා පුතේ මේ ගනුදෙනුවක ditth බලපෑම කියන්නේ මොකක්ද කියන එක විස්තර කරලා. අපි ඒක සටහන් කරා නැත්නම් කතා කළා මොකද්ද මේ ditth බලපෑම කියන්නේ? අපි පොඩ්ඩක් කතා කළොත් ඒ ගැන අපි කියනවා සෑම ගනුදෙනුවකින්ම ගිණුම් කරන සමීකරණේ අයිතම දෙකක් නැත්නම් අයිතම දෙකක් වෙනස් වෙන බව අපි හඳුනගත්තා. ඒ සෑම ගනුදෙනුවක්ම සමීකරණයේ අයිතම දෙකකට බලපානවා. ඒ ගනුදෙනුවක ditth බලපෑම කියලා හඳුන්වන්නේ අන්නේ ඒක. දැන් ප්‍රාග්ධනයේ යෙදවීමේදී උදාහරණයක් අපි දැක්කා ප්‍රාග්ධනය රුපියල් ලක්ෂයක් යොදවපුවාම මුදල් කියන අයිතමේ වත්කම් වැඩිවීමක් වුණා. අනිත් එක හිමිකමේ වැඩිවීමක් සිද්ධ වෙනවා. මේ වගේ සෑම ගනුදෙනුවකම ditth බලපෑමක් සිදුවන නිසා ගිණුම් කරන සමීකරණේ ditth නැත්නම් අයිතම දෙකකට බලපෑමක් වෙනවා වැඩිවීම හා අඩුවීම කියලා. මෙන්න මේ ditth බලපෑම අපි තැන් දෙකක ගිණුම් කරණයේදී මේ ගිණුම් දෙකක සටහන් වීමට අපි කියනවා ditth සටහන් ක්‍රමය කියලා. ඒතර එකම වටිනාකම ගිණුම් දෙකක තැන් දෙකක සටහන් කරන ක්‍රමයට අපි කියනවා ditth සටහන් ක්‍රමය කියලා. ඒක තමයි මේ ditth සටහන් ක්‍රමය කියන එකෙන් අදහස් වෙන්නේ. ආන්ගේ ditth සටහන් ක්‍රමය යොදාගෙන අපි ගනුදෙනු ගිණුම්ගත කරන ආකාරය තමයි මේ ඒකකයේ තුල අපි සාකච්ඡා කරන්නේ. මේකේ නිර්වචනයක් දෙනවා ඔයාට ditth සටහන් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා 6.2 කියන කොටසට අදාළව මෙහිම. සෑම ගනුදෙනුවකින්ම ගිණුම් කරන සමීකරණයට ditth බලපෑමක් සිදුවන බවත් එම බලපෑම සටහන් කරන්නේ ගිණුම් වල බවත් අවබෝධ කරගෙන ඇත. එසේ ගනුදෙනුවක ditth බලපෑම සටහන් කරන විට එකම වටිනාකම වෙනමෙනම ගිණුම් දෙකක සටහන් කිරීමට සිදුවේ. සෑම ගිණුමකම හරහා බැර වශයෙන් දෙපැත්තක් ඇත. කිසියම් ගනුදෙනුවක වටිනාකම එක් ගිණුමක හර පැත්තේ සටහන් කළහොත් තවත් ගිණුමක බැර පැත්තේ සටහන් කළ යුතුය. මෙසේ ගනුදෙනුවක ditth බලපෑම පෙන්눔 කිරීම සඳහා එකම වටිනාකම වෙනුවෙන් හරහා බැර සටහන් ඇතිවන පරිදි ගිණුම් තැබීමේ ක්‍රමයට කියනවා ditth සටහන් ක්‍රමය කියලා. දැන් මම ඔයාට ඒ ටික පැහැදිලි කළා. ඕනෑම ගනුදෙනුවක් වුණාම ඒකේ වැඩිවීමේ හා අඩුවීමේ කියලා බලපෑම් දෙකක් තියෙනවා. අපි මේ වැඩිවීම හා අඩුවීමේ බලපෑම සටහන් කරන්න ගිණුම කියලා ලේඛනයක් පිළියෙල කරනවා. ඒ ගිණුමක තියෙනවා පුතේ හරහා බැර කියලා පැති දෙකක්. එතකොට මේ ගිණුමක ගනුදෙනු සටහන් කරන රීති පහක් නැත්තම් නීති පහක් ගිණුම් කරණයේදී හඳුන්වා දෙනවා. අපි ඒවට කියනවා ditth සටහන් මූලධර්ම කියලා. ආන්ගේ මූලධර්ම පහ යොදාගෙන මේ ගිණුම් වල වැඩිවීමේ හා අඩුවීමේ බලපෑම හර හෝ බැර වශයෙන් හඳුනගෙන සටහන් කිරීම තමයි ditth සටහන් ක්‍රමයේදී වෙන්නේ. එතනදී කිසියම් එක ගිණුමකට හර කළොත් ප්‍රතිවිරුද්ධ තවත් ගිණුමක ඒ වටිනාකමම බැර සටහනක් විදියට සටහන් කරන්න වෙනවා. මේ විදියට එකම ගනුදෙනුවකට අදාළ නිශ්චිත වටිනාකමක් ගිණුම් දෙකක හරහා බැර වශයෙන් සටහන් කිරීම අපි හඳුන්වනවා ditth සටහන් ක්‍රමය කියලා. ඒකට තමයි කියන්නේ ditth සටහන් ක්‍රමය කියලා. හරි එතනදී මේ ගිණුම කියලා අපි අඳුනගත්තේ මෙන්න මේ ගනුදෙනු සටහන් කරන ලේඛනය. ඒ ලේඛනයේ ගනුදෙනු සටහන් කිරීමේදී
අපිට බලපාන ditth සටහන් මූලධර්ම පහක් හඳුන්වා දීලා තියෙනවා මේ ලූකා පැසියෝලි කියන පුජ්‍යලයා විසින්. ඒතර අපි ඉස්සරලාම අඳුන ගන්න ඕනේ පුතේ මේ මොනවද මේ ගිණුම්කරණයේදී බලපාන ditth සටහන් මූලධර්ම කියලා. දැන් ඔයාලට තේරෙනවා මේ ගිණුම කියන ලේඛනය පිළියෙල කරන ආකාරය. ගිණුමක හරහා බැර පැති දෙකක් තියෙනවා. හර පැත්තේ තියෙනවා පුතේ දිනය, විස්තරය, සංගල පිටු වටිනාකම කියලා. බැර පැත්තේ තියෙනවා දිනේ, විස්තරය, සංගල පිටු වටිනාකම කියලා. දැන් මේ ගිණුම කියන එක අපි අවබෝධ කරගත්තට පස්සේ ඊළඟට යන්නේ මේ ගිණුමේ සටහන් වන ගනුදෙනු සටහන් කිරීම සඳහා අපිට භාවිතා කළ යුතු මූලධර්ම පහක් හඳුන්වා දීලා තියෙනවා. අපි ඒවට කියන්නේ පුතේ ditth සටහන් මූලධර්ම කියලා. ඒ මූලධර්ම දන්නේ නැතුව අපිට ගනුදෙනු සටහන් කරන්න බෑ. හිතුමනාපෙට හරබැර කරන්න බෑ. ඒතර අපිට ඉදිරිපත් කරනවා මේ ditth සටහන් මූලධර්ම පහක්. නැත්නම් ditth සටහන නීති. නැත්නම් අපි ඒවට කියනවා ditth සටහන් මූලධර්ම. එහෙමත් නැත්නම් ditth සටහන් රීති පහක් ඉදිරිපත් කරනවා. මෙන්න මෙහෙම. අපි හිතමුකෝ මේ තියෙන්නේ ditth සටහන් මූලධර්ම. මෙන්න මෙහෙමයි ඒක ඉදිරිපත් කරන්නේ. ඒ පහ හැදෙන්නේ පුතේ මෙහෙමයි. අපි දන්නවා ලෙජර් එක තමයි සියලුම ගිණුම් ඇතුළත් වෙන්නේ. ඒ ගිණුම් වර්ග පහකට වෙන් කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. ඒ තමයි මෙන්න මේ ගිණුම් වර්ග පහ. සමහර ගිණුම් තියෙනවා පුතේ වත්කම් ගිණුම් තියෙනවා. වත්කම් ගිණුම්. සමහර ඒවා තියෙනවා වියදම් ගිණුම්. වියදම් ගිණුම්. තවත් සමහර ඒවා තියෙනවා ආදායම් ගිණුම්. ආදායම් ගිණුම්. ඊළඟට වගකීම් ගිණුම්. වගකීම් ගිණුම්. ඊළඟට ප්‍රාග්ධන නැත්නම් හිමිකම් ගිණුම්. හිමිකම් ගිණුම්. දොර පුතේ මෙන්න මේ ගිණුම් වර්ග පහට අදාළව අපි බලනවා මේ කොහොමද ditth සටහන් මූලධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ. අපි කියනවා මේ වත්කමක වැඩිවීමක් වුණොත් මේ බලන්නකෝ වැඩිවීම සහ අඩුවීම කියන බලපෑම් දෙක තමයි අපි සටහන් කරන්නේ. කිසියම් වත්කමක වැඩිවීමක් වුණොත් අපි වැඩිවීමේ බලපෑම සටහන් කරන්නේ ගිණුම්කරණේ නැත්නම් ඒ අදාළ වත්කම් ගිණුමට හර කරනවා. වත්කම් ගිණුමක අඩුවීමක් වුණොත් ඒක අපි සටහන් කරන්නේ වත්කම් ගිණුමේ බැර පැත්තේ. එහෙනම් මේ ditth සටහන් මූලධර්ම වලට අදාළව වත්කම් සම්බන්ධයෙන් තියෙන මූලධර්මයේ තමයි වැඩිවීම හර අඩුවීම බැර. ඒ අදාළ ගිණුමට හර කිරීමක් කරනවා වැඩිවීම, අඩුවීමක් වුණොත් එම වත්කම් ගිණුමට බැර කිරීමක් කරනවා. ඊළඟ වියදම් සම්බන්ධයෙන් තියෙන ditth සටහන් මූලධර්මයේ වෙන්නේ වියදම් වැඩිවීම හර අඩුවීම බැර. අඩුවීම බැර. මේ බලන්න. එතකොට වත්කම් සහ වියදම් වල මූලධර්ම එකම විදිහට ක්‍රියාත්මක වෙන්නේ. වැඩිවීම හර අඩුවීම බැර. වියදමුත් වැඩිවීම හර අඩුවීම බැර. දැන් ආදායම් ගත්තොත් ආදායම් වැඩිවීම අපි සලකන්නේ පුතේ බැර කියලා. ආදායම් අඩුවීම අපි සලකනවා හර කියලා. අන්න බලන්නකො. ආදායම් වැඩිවීම බැර අඩුවීම හර. ඒ වගේම වගකීම් ගත්තොත් වගකීම් වැඩිවීම අපි සලකන්නේ බැර විදිහට. වගකීම් අඩුවීම අපි සලකන්නේ හර විදිහට. එහෙනම් වගකීම් වැඩිවීම බැර අඩුවීම හර. ඒ වගේම තමයි හිමිකම් ප්‍රාග්ධනය වැඩිවීම අපි සලකන්නේ බැර වශයෙන්. ඒ වගේම අඩුවීම අපි සලකන්නේ හර වශයෙන්. දැන් ඔයා තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේ වත්කම් හා වියදම් සම්බන්ධයෙන් එකම ගිණුම් කරන ditth සටහන් මූලධර්මයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. වත්කම් හා වියදම් වැඩිවීම හර අඩුවීම බැර. ආදායම් වගකීම් සහ හිමිකම් ගත්තොත් ඒ තුන් දෙනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ එකම ආකාරයේ මූලධර්මයක්. මොකද්ද? ආදායම් වගකීම් සහ හිමිකම් වැඩිවීම බැර අඩුවීම හර. කෙටියෙන් ඔයාලට පාඩම් කරන්න ක්‍රමයක් තියෙනවා පුතේ.
මේ ද්විත්ව සටහන් මූලධර්ම පහ ඔයා දැනගන්න ඕනේ මේ ගිණුම් පහට අදාළව. මොනවද වත්කම් හා වියදම් වලට අදාළව එකයි මතක තියාගන්න තියෙන්නේ. වත්කම් හා වියදම් වැඩිවීම හර අඩුවීම බැර. ආදායම් වගකීම් හිමිකම් වැඩිවීම බැර අඩුවීම හර. ඒ හින්දා ගිණුම්කරණයේදී අපි ද්විත්ව සටහන් මූලධර්ම මෙන්න මේ විදිහට ගොඩනගාගෙන ඒ ටික මතක තියාගන්න උත්සාහ කරනවා. අපේ ඉදිරි ගනුදෙනු සටහන් කිරීමේ ක්‍රමයේ ඉගෙන ගන්න අවශ්‍ය නිසා. දැන් ඔන්න ද්විත්ව සටහන් මූලධර්ම ටික මතක නම් අපි දැන් ගනුදෙනුවක් ගිණුම් වල සටහන් කරන ආකාරය ඉගෙන ගන්න තමයි උත්සාහ කරන්නේ. අපි බලමු කොහොමද ගනුදෙනුවක් ගිණුම්ගත කරන්නේ කියලා. දැන් ගිණුම්ගත කරන්න කලින් මම ද්විත්ව සටහන කියනවා. ඊට පස්සේ අපි ඒ ගනුදෙනුව ගිණුම්ගත කිරීමට ගිණුම් පිළියෙල කරන ආකාරය බලමු. හරි. දැන් බලන්නකෝ මේ කියලා දෙන දේ. ඊට වඩා මේක ලේසි අවබෝධ කරගත්තාම මේ පාඩම ගොඩාක් ලේසි. හරි. දැන් අපි හිතමු මම එක ගනුදෙනුවක් ගන්නවා. අපි හිතමු ජනවාරි 1 වෙනිදා රුපියල් ලක්ෂ 4ක මුදලක් ප්‍රාග්ධනයේ ලෙස යෙදවීම. දැන් පුතේ මේ ගිණුම් ගහන්න කලින් මට කියන්න මේ ගනුදෙනුව නිසා ඇතිවෙච්ච ද්විත්ව බලපෑම. අපි ද්විත්ව සටහන් ක්‍රමය අනුව හරබැර නීතිය යොදාගෙන සටහන් කළොත් කුමන ගිණුමටද හර වෙන්නේ කුමන ගිණුමටද බැර වෙන්නේ කියලා අපි බලනවා. ඉස්සල්ලාම් බලන්න මේ රුපියල් 4 ලක්ෂයක ප්‍රාග්ධනයක් දාපුවාම ගිණුම් කරන සමීකරණේ මොන අයිතමයන්ගේද බලපෑමක් වෙන්නේ. වැඩිවීම හා අඩුවීම වෙන්නේ මොන අයිතමයන්ටද කියලා ඉස්සලා තේරුම් ගන්න ඕන. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔයා දන්නවා රුපියල් ලක්ෂ 4ක මුදලක් ප්‍රාග්ධනයේ විදිහට යොදවපුවාම ව්‍යාපාරයේ ඇතුළට මුදල් එනවා. මුදල් කියන වත්කම වැඩි වෙනවා නේද? අනිත් පැත්තෙන් ප්‍රාග්ධනය කියන්නේ හිමිකම. ඒතර හිමිකම වැඩි වෙනවා නේද? එතකොට බලන්න වත්කමක් වැඩි වෙනවා හිමිකමක් වැඩි වෙනවා. වත්කමේ වර්ගය අපි දැනගන්න ඕන. මොන වත්කමද වැඩි වෙන්නේ? මුදල් කියන වත්කම. එතකොට දැන් අපි මීට මොහොතකට කලින් ඉගෙන ගත්තා වත්කම් වැඩිවීම හර හිමිකම් වැඩිවීම බැර කියලා. එහෙනම් අපි දැන් ද්විත්ව සටහන ලියන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සල්ලාම සාමාන්‍යයෙන් හර සටහන ලියනවා. එහෙනම් වත්කම් වැඩිවීම හර මොන වත්කමද? මුදල්. එහෙනම් මුදල් ගිණුමට හර මුදල් කියන ගිණුම හර කරනවා අපි රුපියල් ලක්ෂ 4ක්. ඇයි මුදල් වත්කම් වැඩිවීම හරනේ. එහෙනම් මුදල් ගිණුමට හර කරනවා රුපියල් ලක්ෂ 4ක්. ඊළඟ හිමිකම් වැඩිවීම බැර. අපි ප්‍රාග්ධන ගිණුමට තමයි බැර කරන්නේ. එහෙනම් ප්‍රාග්ධන ගිණුමට අපි බැර කරනවා රුපියල් ලක්ෂ 4ක්. ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 4යි. ඔන්න බලන්න. මේක තමයි පුතා ද්විත්ව සටහන. ගනුදෙනුව සටහන් කරන. දැන් මේ ද්විත්ව සටහන භාවිතා කරලා මම ගනුදෙනුව ගිණුම්ගත කරන විදිහ ගිණුම කියන ලේඛනය හදලා පෙන්වන්න යනවා. හරි. මම මෙතන අඳිනවා ඔයාගේ මුදල් ගිණුම. මුදල් ගිණුම හදනවා මම. බලා ගන්න මේ තියෙන්නේ මුදල් ගිණුම. මුදල් ගිණුම කියන එක තියෙන්නේ. මේකේ තියෙනවා පුතේ දිනේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා විස්තරය තියෙනවා. විස්තරය ඊළඟට සංගල පිටු ඊළඟට වටිනාකම් තීරුවක් තියෙනවා. මෙහෙමනේ තියෙන්නේ. ඔය විදිහටම අපි යහපැත්තත් ගහ ගන්න වෙනවා. දිනය විස්තරය සංගල පිටු වටිනාකම. මේ තමයි පුතේ ඔයාගේ මුදල් ගිණුම මේ මම රූල් කරේ. ඔය විදිහට මම මේ පැත්තේ රූල් කරනවා ඔයාගේ ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුමත් රූල් කරගන්නවා. මොනවද ප්‍රාග්ධන ගිණුමේ තියෙන්නේ? දිනය, විස්තරය, සංගල පිටු වටිනාකම. දිනය, විස්තරය, සංගල පිටු වටිනාකම. ඔය විදිහට මම රූල් කරගන්නවා. මේ තියෙන්නේ ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම මෙතන දිනය, විස්තරය, සංගල පිටු
වටිනාකම. මෙතන දිනය, විස්තරය, සංගල පිටු, වටිනාකම. දැන් ඔයාගේ මේ ගිණුම් දෙක මම රූල් කරගත්තා. මේ මුදල් ගිණුමේ මේ පැත්ත තමයි හර පැත්ත. මේ තමයි බැර පැත්ත සාමාන්‍යයෙන්. ප්‍රාග්ධන ගිණුමෙත් මේ හර පැත්ත, මේ බැර පැත්ත. එහෙම දැම්මේ නැතුණාට කමන්නේ මම ඔයාට මේ තේරෙන්න කියලා දෙන්නේ. දැන් අපි බලමු මේ දෙක සටහන් කරන්නේ කොහොමද කියලා. පුතේ ඔයා බලනවා මේ ද්විත්ව සටහන තමයි මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. දිනේ 1:1 ගනුදෙනුව සටහන් කරන්නේ එදාට. අපි පුතා මේ ගනුදෙනුව සටහන් කරනවා මෙහෙම. මුදල් ගිණුමට එනවා. මුදල් ගිණුමේ හර කරන්නනේ කියලා තියෙන හාර ලක්ෂය. එහෙනම් හර පැත්තට එනවා. කවදද? 1:1 විස්තරයේ තීරුවේ දාන්නේ ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම. ඒ කියන්නේ බැර කරන ගිණුමේ නම. එහෙනම් මෙතන දාන්නේ මොකද්ද? ප්‍රාග්ධන කියලායි දාන්නේ. ප්‍රාග්ධන ගිණුමටනේ දාන්නේ. සංගල පිටු තීරුවට මොකක්ද දෙන්නේ කියලා කියලා දෙන්නම් මම. ඉස්සලා බලන්න දැන් ඊළඟට වටිනාකම දානවා ලක්ෂ 4ක්. ඔන්න මේ පැත්ත සටහන් කරා මුදල් ගිණුමේ සටහන් කරා. දැන් එහෙනම් ප්‍රාග්ධන ගිණුමට යනවා. ඒකට බැර කරන්නයි තියෙන්නේ. එහෙනම් බැර පැත්තේ 1:1 දිනේ දාලා විස්තරයේ තීරුවේ දාන්නේ ප්‍රතිවිරුද්ධ ගිණුමේ කියන හර කරපු ගිණුමේ නම මුදල් ගිණුම වටිනාකම ලක්ෂ 4ක් දැම්මා. දැන් ඔන්න සටහන කරලා ඉවරයි. දැන් තව එක තීරුවක් තියෙනවා මේ සංගල පිටු තීරුවේ දාන්නේ මොකද්ද කියන එක ප්‍රශ්නයක්. ඒකත් දැනගන්න ඕනේ. හැබැයි විභාගෙදි ගොඩක් දුරට දෙන්නේ නැහැ. නමුත් ඔයා දැනගන්නම ඕනේ. සංගල පිටු තීරුවේ දාන්නේ පුතේ දැන් මම කිව්වා ඔයාට ව්‍යාපාර ආයතනයක සියලුම ගිණුම් ඇතුළත් වෙන පොතට අපි කිව්වා ලෙජරේ කියලා. මේ ලෙජරේ එක එක පිටුවල තමයි මේ ගිණුම් තියෙන්නේ. අපි හිතමු ලෙජරේ 37 වෙනි පිටුවේ තමයි මුදල් පොත තියෙන්නේ. නැත්තම් මුදල් ගිණුම තියෙන්නේ. ලෙජරේ අපි හිතමු 42 වෙනි පිටුවේ තමයි ප්‍රාග්ධන ගිණුම තියෙන්නේ. එහෙනම් අපි මේ සංගල පිටු ගිණුමේ නැත්තම් තීරුවේ දාන්නේ පුතේ දැන් ප්‍රාග්ධන ගිණුම තියෙන පිටුව මොකක්ද කියලා මෙතන දානවා. එහෙනම් මෙතෙන් එන්න ඕන 42. මුදල් ගිණුම තියෙන පිටුව තමයි මෙතන දාන්නේ 37 වෙනි පිටුවේ තමයි මුදල් ගිණුම තියෙන්නේ. ඔහොම තමයි අපි මේ ද්විත්ව සටහන් කරන්නේ. එතකොට ගනුදෙනුවක් සිද්ධ වුණාම ඒකේ ද්විත්ව බලපෑම ඉගෙනගෙන ද්විත්ව සටහන ලියන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි බලනවා මේ ගනුදෙනුව ද්විත්ව සටහන් නීතියට අනුව මේ කියන ගිණුම කියන ලේඛනය තුල සටහන් කරන්නේ කොහොමද කියලා. ඔන්න ඕක තමයි පුතේ මේ පාඩමේ අපි ඉගෙන ගන්න මූලිකම හරය වෙන්නේ. ඔය විදිහට සෑම ගනුදෙනුවකටම අදාළව අපි බලනවා ද්විත්ව සටහන් ගොඩනැගීම සහ ඒ ද්විත්ව සටහන් ගනුදෙනු නැත්තම් ගිණුම් ගත කරන්නේ කෙසේද කියන එක තමයි අපි මේකෙදි ඉගෙන ගන්න. හරි ඔයාගේ මේ විෂය ඒකකයේ යටතේ ඔයාගෙන් ආවරණය කරන්න ඔන්න ඔය කොටස් ටික පුතේ. එතකොට ඔයා දැනගන්න ඕනේ ව්‍යාපාර ආයතනයක ද්විත්ව සටහන් මූලධර්ම 5ක් තියෙනවා. ඒ මූලධර්ම 5ට අනුව කොහොමද ගනුදෙනු සටහන් වෙන්නේ කියන එක. ඒ වගේම මම ලෙජරේ කියන එක කියලා දුන්නා ඔයාට. ලෙජරේ කියන්නේ ව්‍යාපාර ආයතනයක සියලුම ගිණුම් ඇතුළත් වෙලා තියෙන පොත. ඒකේ ගිණුම් වර්ග 5ක් තියෙනවා. වත්කම්, වියදම්, ආදායම්, වගකීම් සහ හිමිකම් ගිණුම්. ඒ ගිණුම් සියල්ල අන්තර්ගත වන පොත තමයි අපි ලෙජරේ කියන්නේ. ලෙජරේ තියෙන ගිණුම් වල ගනුදෙනු සටහන් කරන ද්විත්ව සටහන් මූලධර්ම 5ක් අපි අඳුන ගන්නවා ගිණුම් වර්ග 5ට අදාළව. ඒ මූලධර්ම 5ේදී කොහොමද ගනුදෙනු සටහන් වෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. ඔයා අවසාන වශයෙන් පුතේ ඔයාට සිද්ධ වෙනවා මේ 6 වෙනි පාඩමේ ක්‍රියාකාරකම් ඔයාට දීලා තියෙනවා දරුවෝ 4ක් තියෙනවා පිටු අංක 75 සහ 76 මේ ටික ඔයා කරන්න මම මේ සියලු ක්‍රියාකාරකම් වල පිළිතුරු ඔයාගේ WhatsApp group එකට දානවා ෆොටෝ ගහලා ඔයා ඒ වීඩියෝ එක බලවුවට පස්සේ ඒ ක්‍රියාකාරකම් ටික කරලා උත්තර ටික මගේ උත්තරත් එක්කලා සංසන්දනය කරලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඊට කලින් මම පොඩ්ඩක් කැමතියි මේ ඉගෙනගත්ත දේ අහපව් චුට්ටක් සාරාංශ කරන්න. දැන් පුතාලා ඉගෙනගත්ත ව්‍යාපාර ආයතනයක ගනුදෙනු කියන්නේ මොනවද කියන එක. ඒ ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට වන බලපෑම කොහොමද වෙන්නේ කියලා අපි ගලපන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ අද දවසේ අපි විශේෂයෙන් සාකච්ඡා කළා මේ ගනුදෙනුවක් නිසා ගිණුම් කරන සමීකරණයේ ඒ අයිතමයන්ට වන බලපෑම
ditth සටහන් ක්‍රමය භාවිතා කරලා ගිනුම කියන ලේඛනයක් තුල සටහන් කරන්නේ කොහොමද කියන එක තමයි අපි ඉගෙන ගත්තේ. එතකොට ඔයාට ඉදිරිපත් කළා මම ditth සටහන් ක්‍රමය කියලා කියන්නේ ගනුදෙනුවක් නිසා වන ditth බලපෑම ගිනුම කියන ලේඛනයේ හරහා බැර වශයෙන් ගිනුම් දෙකක සටහන් කරන ක්‍රමයට තමයි අපි කිව්වේ ditth සටහන් ක්‍රමය කියලා. සාමාන්‍යයෙන් එකම ගනුදෙනුවක් නිසා කිසියම් එක් ගිනුමකට හර සටහනක් යනවා. එම වටිනාකමෙන්ම තවත් ගිනුමකට බැර සටහනක් යනවා. ආන් ඒ විදිහට එකම ගනුදෙනුවක එකම වටිනාකම ගිනුම් දෙකක හරහා බැර වශයෙන් සටහන් කරන ක්‍රමයට කියනවා ditth සටහන් ක්‍රමය කියලා. එතකොට මේ ditth සටහන් ක්‍රමය යොදා ගන්නකොට අපිට වැදගත් ditth සටහන් මූලධර්ම පහක් ඉදිරිපත් කරනවා. එතනදී ලේසියම මතක තියාගන්න පුළුවන් වත්කම් හා වියදම් කියන ගිණුම් වර්ග දෙකේම එක සමාන මූලධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ. වත්කම් හා වියදම් වැඩිවීමක් වුණොත් ඒ අදාළ ගිණුමට හර කරනවා. වත්කම් හා වියදම් අඩුවීමක් වුණොත් ඒ අදාළ ගිණුමට බැර කරනවා. ඒ වගේම ආදායම් වගකීම් හා හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ එකම මූලධර්මය. ආදායම් වගකීම් හා හිමිකම් වැඩිවීමක් වුණොත් ඒ අදාළ ගිණුමට බැර කරනවා. ආදායම් වගකීම් හිමිකම් කියන තුනේ ගිණුම් වල අඩුවීමක් වුණොත් ඒ අදාළ ගිණුමට හර කරනවා. ඔන්න ඔය කියන ditth සටහන් මූලධර්ම පදනම් කරගෙන අපි ගනුදෙනුවක් සටහන් කරන විදිහ ඉගෙන ගත්තා. එතනදී මම ඔයාලට කියලා දුන්නා උදාහරණයක් රුපියල් ලක්ෂ 4ක මුදලක් ප්‍රාග්ධනයේ ලෙස යොදවපුවාම මුදල් වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. ඒ හින්දා මුදල් ගිණුමට හර කරනවා. ප්‍රාග්ධනයේ වැඩිවීම බැර ප්‍රාග්ධන ගිණුමට බැර කරනවා ලක්ෂ 4ක්. ඒතර අපි මේ ගිණුම කියන ලේඛනය හදලා මුදල් ගිණුමේ හර පැත්තට ඇවිල්ලා 1 දිනේ දාලා හර කරනවා ලක්ෂ 4ක් වටිනාකම් තීරුවට. විස්තරයේ තීරුවේ ලියන්නේ බැර කරන ගිණුමේ නම ප්‍රාග්ධන ගිණුම. මේ 42 කියන සංගල පිටු අංකයේ ලියන්නේ ඒ ප්‍රාග්ධන ගිණුම තියෙන ලෙජර් පිටු අංකය තමයි දාලා තියෙන්නේ. එතකොට ප්‍රාග්ධන ගිණුමට ගිහිල්ලා අපි බැර පැත්තේ දිනේ 1 විස්තරයේ තීරුවේ දානවා හර කරන්නේ මුදල් ගිණුමට කියලා. සංගල පිටු තීරුවේ දාන්නේ 37 මුදල් ගිණුම තියෙන ලෙජර් පිටු අංකයේ වටිනාකම ලක්ෂ 4 දානවා. ඔන්න ඔය විදිහට සටහන් කරන එකට තමයි කියන්නේ පුතේ ditth සටහන් ක්‍රමය කියලා. ඔන්න ඔතනින් අද දවසේ මම මේ ditth සටහන් ක්‍රමය කියන කොටස අවසන් කරනවා. ඔයා තේරුම් ගන්න ඊළඟට අපි මේ ditth සටහන් ක්‍රමය භාවිතා කරලා විවිධ ගනුදෙනු සටහන් කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරනවා. right. එතකොට මම ගනුදෙනු කීපයක් ඉතා සරලව මේ ditth සටහන් ක්‍රමයට මත මේ ගනුදෙනු වලට අදාළ ditth සටහන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා නිකන් අවබෝධයක් ලබා ගන්න මම කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයා අර අභ්‍යාස ටික කරන්න ඕන. හරි අපි සරල උදාහරණ කීපයක් අරන් බලමු. මම ගනුදෙනු ගිණුම්ගත කරන්න නෙමෙයි යන්නේ. ඔයාට මම ditth සටහන් මූලධර්ම ටික අවබෝධ කරගන්න ගනුදෙනු කීපයකට අදාළ ditth සටහන් කීපයක් කියලා දෙන්න යනවා. ඔයා අහගෙන ඉන්න පුතේ පළවෙනි ගනුදෙනුව දැන් ප්‍රාග්ධනයේ යෙදවීම කියන එක ඔයාට තේරුණා. අපි තුමු දෙවෙනි ගනුදෙනුව මම සාකච්ඡා කරනවා මෙහෙම එකක්. හිතන්නකෝ ව්‍යාපාරයේ රුපියල් 50000ක් ගෙවලා ලී බඩු උපකරණ මිලට ගත්තා කියලා. එතකොට ලී බඩු උපකරණ මිලට ගන්නවා. මුදල් කියන වත්කම අඩු වෙනවා. ලී බඩු ඇතුළට එන හින්දා ලී බඩු කියන්නේත් වත්කමක්, ලී බඩු කියන වත්කම වැඩි වෙනවා. ඒතර වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර. එහෙනම් ලී බඩු කියන වත්කම වැඩි වෙන හින්දා ලී බඩු ගිණුමට අපි හර කරනවා. ලී බඩු ගිණුම හර කරනවා අපි හිතමු 50000. හරිනේ. ඊළඟට මුදල් කියන වත්කම අඩු වෙන හින්දා මුදල් ගිණුමට බැර කරන්න පුළුවන් අපිට රුපියල් 50000. එතකොට බලන්නකෝ අපි ලී බඩු මිලට ගත්තාම මුදල් එළියට යන හින්දා මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒ හින්දා මුදල් ගිණුමට බැර. ලී බඩු ඇතුළට එනවා. එතකොට ලී බඩු කියන වත්කම වැඩි වෙනවා. එතකොට ලී බඩු ගිණුම හර කරනවා අපි. හරි. තුන්වෙනි ගනුදෙනුව හොඳට අහගන්න. මම ලියන්නේ නැහැ. අහගෙන ඉන්න. අපි කියනවා රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් ලබා ගැනීම.
එතකොට ද්විත්ව බලපෑම හිතන්න. රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් ආවහම මුදල් එන හින්දා මුදල් කියන වටකම වැඩි වෙනවා. බැංකු ණය වැඩි වෙනවා. හැබැයි බැංකු ණය කියන්නේ වගකීමක්. එතකොට මුදල් කියන්නේ වටකම් වැඩිවීම හර. එහෙනම් මුදල් ගිණුමට හර වෙනවා. මුදල් කියන වටකම වැඩිවීම හර. එහෙනම් මුදල් ගිණුම හර කරනවා ලක්ෂ 2ක්. ඊළඟ බැංකු ණය කියන්නේ වගකීමක්. වගකීම් වැඩිවීම බැර. එහෙනම් බැංකු ණය ගිණුමට අපි බැංකු ණය කියන ගිණුමට බැර කරනවා පුතේ රුපියල් ලක්ෂ 2ක්. බැංකු ණය ගිණුමට බැර කරනවා ලක්ෂ 2ක්. ඊළඟ තව ගනුදෙනුවක් කතා කළොත් හොඳට අහගන්න. අපි හිතමු මෙහෙම. අයිතිකරු රුපියල් 20000ක මුදලක් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තොත් අපි ඒවට කියන ගැනිලි කියලා. එතකොට උනේ පුතේ මුදල් අඩු කරලා ප්‍රාග්ධනයෙන් අඩු කරපු එකනේ උනේ. මුදල් කියන්නේ වත්කම්. වත්කම් අඩුවීම බැර. ප්‍රාග්ධනය අඩුවීම හර. එහෙනම් අපි ප්‍රාග්ධන ගිණුමට හර කරනවා වෙනුවට විශේෂයෙන් එතන ගැනිලි ගිණුමට හර කරනවා. ගැනිලි කියන්නේ ප්‍රාග්ධනය අඩුවීමක්. ගැනිලි කියලා ගිණුමක් ආරම්භ කරලා ගැනිලි ගිණුමට හර කරනවා 20000ක් ප්‍රාග්ධනය අඩුවීම පෙන්වන්න. මුදල් කියන වත්කම අඩු වෙන හින්දා මුදල් ගිණුමට අපි බැර කරනවා රුපියල් 20000ක්. ඔන්න ගැනිලි මුදල් ගැනිලි සටහන් කරන ආකාරය. හරි තව කීපයක් කතා කරමු අපි. අපි හිතමු පුතේ තව ගනුදෙනුවක් අරගෙන අපිට කියනවා රුපියල් ලක්ෂ 3ක අත්පිට විකුණුම් සිදුවීම. රුපියල් ලක්ෂ 3ක අත්පිට විකුණුම් සිදු කිරීම. විකුණුම් කියන්නේ පුතේ ව්‍යාපාර ආයතනයක ප්‍රධානම ආදායමක්. එතකොට අත්පිට විකුණුම් හින්දා මුදල් හම් වෙනවා රුපියල් ලක්ෂ 3ක්. මුදල් කියන වත්කම වැඩිවීම මුදල් ගිණුමට හර. විකුණුම් කියන ආදායම වැඩිවීම ඒ විකුණුම් ගිණුමට බැර කරනවා අපි. ආදායම් වැඩිවීම බැර කියන මූලධර්මයේ යටතේ. එහෙනම් අත්පිට විකුණුම් අපි සටහන් කරන්නේ කොහොමද? අපි කියනවා මුදල් ගිණුම හර. මුදල් ගිණුම හර මොකද මුදල් වැඩි වෙනවා. එහෙනම් මුදල් ගිණුමට හර කරනවා ලක්ෂ 3ක්. විකුණුම් කියන ආදායම් ඒ හින්දා විකුණුම් ගිණුමට අපි බැර කරනවා ලක්ෂ 3ක්. විකුණුම් ගිණුම බැර ලක්ෂ 3ක්. මෙන්න මේ විදිහට තමයි අපි අත්පිට විකුණුම් සටහන් කිරීම කරන්නේ. එහෙනම් අපි බලමු අත්පිට ගැනුම් රුපියල් ලක්ෂ 2ක භාණ්ඩ තොගයක් මිලට ගත්තා කියලා හිතන්න. ඒතර ගැනුම් කියන්නේ වියදමක් ප්‍රධාන වියදමක් ව්‍යාපාර ආයතනයක. මුදල් එළියට යන හින්දා මුදල් අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩුවීම මුදල් ගිණුමට බැර. ගැනුම් කියන්නේ වියදම් වැඩිවීම ගැනුම් ගිණුමට හර. එහෙනම් ගැනුම් කියන වියදම වැඩි වෙන හින්දා පුතේ ගැනුම් ගිණුමට අපි හර කරනවා. ගැනුම් ගිණුම හර ලක්ෂ 2යි. මුදල් කියන්නේ වත්කමක්. මුදල් අඩු වෙන හින්දා මුදල් ගිණුමට අපි බැර කරනවා ලක්ෂ 2ක්. ඒතර මුදල් අඩුවීම බැර ගැනුම් වැඩිවීම හර. ඔන්න ඔය විදිහට තමයි අපි අත්පිට ගැනුම් සටහන් කරන්නේ. හිතන්නකො තව උදාහරණයක් අපි ගත්තා රුපියල් 10000ක රක්ෂණ ගාස්තුවක් ගෙවීම. එතකොට රක්ෂණ ගාස්තු කියන්නේ පුතේ වියදමක්. වියදම් වැඩිවීම හර. මුදල් එළියට යන හින්දා මුදල් කියන වත්කම අඩු වෙනවා. එතකොට මුදල් ගිණුමට බැර. එතකොට රක්ෂණ ගාස්තු කියන වියදම් වැඩි වෙන හින්දා රක්ෂණ ගාස්තු කියන ගිණුම හර. රක්ෂණ ගාස්තු කියන වියදම් ගිණුම හර කරනවා අපි හිතමු 10000. මුදල් එළියට යනවා මුදල් කියන්නේ වත්කම් මුදල් අඩු වෙනකොට බැර. එහෙනම් මුදල් ගිණුම බැර කරනවා පුතේ අපි රුපියල් 10000ක්. ඒ තමයි රක්ෂණ ගාස්තු ගෙවීම සටහන් කරන ද්විත්ව සටහන. හරි අපි බලමු ඊළඟට තව ද්විත්ව සටහනක් කතා කරලා හිතන්නකෝ ණයට භාණ්ඩ ගැනීමක් හා විකිණීමක් වුණොත් මොකද වෙන්නේ කියලා. හරි රුපියල් ලක්ෂයක භාණ්ඩ ණයට විකුණු. රුපියල් ලක්ෂයක භාණ්ඩ ණයට විකුණු. පුතේ හොඳට මතක තියාගන්න දැන් මෙතන මුදල් පොතට සම්බන්ධ වෙන්නේ මුදල් ගනුදෙනුවක් වෙන්නේ ණයට ගනුදෙනුවක් වෙන්නේ. හැබැයි විකුණු ගනුදෙනුවක්. ණයට විකුණුවත් අත්පිට විකුණුවත් ආදායමක්. ඒතර ආදායම් වැඩිවීම බැර.
එහෙනම් විකුණුම් ගිණුමට බැර එක හරි. හර කරන්නේ කොහෙද? මුදල් ලැබෙන්නේ නමුත් ණය ගැති කියන වත්කම හැදෙනවා නේද? භාණ්ඩ ණයට විකුණපුවාම පුතේ ණය ගැතියෝ කියන වත්කම නිර්මාණය වෙනවා. ඒතර වත්කම් වැඩිවීම හර කියන මූලධර්මයේ යටතේ අපි ණය ගැති ගිණුමට හර කරනවා. ණය ගැති ගිණුමට අපි හර කරනවා රුපියල් ලක්ෂයක්. විකුණුම් කියන ආදායම් ගිණුමට බැර කරනවා ලක්ෂයක්. විකුණුම් බැර කරනවා පුතේ ලක්ෂයක්. මේක තමයි ණයට විකුණුම් වලට අදාළ දිත්ත සටහන වෙන්නේ. එහෙනම් ණයට ගැනුම් වලට අදාළ දිත්ත සටහන ගත්තොත් කොහොමද යන්නේ? ණයට ගැනුම්. හිතන්නකො මෙහෙම. රුපියල් ලක්ෂ 2ක භාණ්ඩ තොගයක් ණයට ගත්තා. එතකොට මුදල් සම්බන්ධයක් වෙන්නේ නැහැ. හැබැයි ගැනුම් කියන්නේ වියදම්. වියදම් වැඩිවීම කොහොමත් හර. එහෙනම් ගැනුම් ගිණුමට හර කරනවා. ගැනුම් ගිණුමට කොහොමත් අපි හර කරනවා. වියදම් වැඩිවීම කියන මූලධර්මයේ යටතේ. දැන් අත්පිට නෙමෙයි ගත්තේ ණයට. ණයට ගත්තාම පුතේ මම ඔයාට කියලා දුන්නා කලිමුත් ණයට බඩු ගත්තාම ණය හිමියෝ කියන වගකීම ඇති වෙනවා. අපි ගෙවන්න බැඳිලා ඉන්නේ ණය හිමියන්ට. ඒතර ණය හිමි කියන වගකීම් වැඩිවීම බැර වගකීම් වැඩිවීම බැර. මොකද්ද වගකීම? ණය හිමියෝ කියන වගකීම. එහෙනම් ණය හිමි ගිණුමට අපි බැර කරනවා පුතේ රුපියල් ලක්ෂ 2ක්. ඕක තමයි ණයට ගැනුම් වලට අදාළ දිත්ත සටහන වෙන්නේ. ඉතින් ඔය වගේ විවිධාකාර ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන්. ඔයාලට අර දුන්න අභ්‍යාස තුල ඔය ඔක්කොම අන්තර්ගත වෙනවා. ඒ නිසා මයි පුතාලා ඒ ටික කරන්න. ආයේ මම ඊළඟ දවසේ ඒ ටික සාකච්ඡා කරන්නම්. අභ්‍යාස කළාට පස්සේ උත්තර ටිකක් දීලා. එහෙනම් අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ ඔයාට මේ දිත්ත සටහන් ක්‍රමය හඳුන්වා දීම සහ ඒ ගනුදෙනු දිත්ත සටහන් ක්‍රමයට අනුව ගිණුම කියන ලේඛනය තුල සටහන් කරන්නේ කොහොමද කියන එක අවබෝධයක් ලබා දෙන්න. right ඊළඟ කොටසේ අපි ඉගෙන ගන්නවා මේ ලෙජර් ගිණුම් නැත්නම් වල ගනුදෙනු සටහන් කරන්න කලින් මූලික සටහන් පොත් හා මූලාශ්‍ර ලේඛන ඇසුරෙන් කොහොමද ගනුදෙනු හඳුනා ගැනීම හා සටහන් කරන්න කියන එක අවබෝධ කරගන්නවා. right ඒ දක්වා අපි දුන්නු අභ්‍යාස ටික කරලා ඊළඟ දවසේ අහපව් මේ පාඩමත් එක්කලා එකතු වෙනවා.